8 විනාඩි 3යි ධර්මානුශාසනා ශ්‍රවණය කරන්නට අපහායක් වෙන්න ඔබට ආරාධනා. ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ මිනුවන්ගොඩ නිල්පනාගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති පූජ්‍යපාද මාවිල අනෝමදාස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වය දරන පින්වතුන් ගම්පහ වතුරුගම සිරිවිජය නිවසේ එස්.එම්. ඉන්ද්‍රාණී මල්ලිකා මහත්මිය ඇතුළු පිරිස, නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතී සුජීවනී සමරසිංහ මහත්මිය, ජිනුක සමරසිංහ පුතු ඇතුළු පවුලේ ඥාතීන්, කොළඹට මාතාපාර බ්‍රියට්‍රිස් ලිලියන් සෙනවිරත්න මහත්මිය, කුරුණෑගල තිත්තවැල්ල විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිණී වසන්තා තිලකරත්න මහත්මිය ප්‍රධාන පිරිස, රත්මලාන ශ්‍රී සුමංගල පාර එස්. කරුණාසේන මහත්මිය, මීරිගම ලෝලුවාගොඩ ජී.ආර්. පත්මසිරි මහතා, කටුපොත සපුමල්පුර ඩී. අමරකෝන් අදාසූරිය මහත්මිය ඇතුළු පිරිස, මතුගම බාලිකාපාර තමරාක් මුදුනී කරුණාරත්න මහත්මිය, ලෝලුවාගොඩ හපුගහගෙදර අරලිය නිවසේ සර්දා ජයන්ති වීරක්කොඩි මහත්මිය ඇතුළු පිරිස. ශ්‍රාවක පින්වත් ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය දේශකයන් වහන්සේට වන්දනීය ආරාධනය. සතියෙන් යුතුව කටයුතු කිරීම අවුලෙන් තොරව ජීවත් වීමට හේතු වන්නේ නම් ඒ පිළිබඳව දස අනුස්සතිය ඇසුරින් පහදා දෙන්නට. සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස මුනින්දස්ස නමෝ ධම්මස්ස තස්සච සංඝස්සපි නමෝ තස්ස
ඒතං තින්නං නමෝ නමෝ. සාදු සාදු සාදු. ආයන්තින් නාභිනන්දති පක්ඛමන්තින් නසෝචති සංඝා සංගාමජින් මුත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං. පින්වත්නි, මා ප්‍රිය දූපුතුනි, අද බණ ඇසීමේදී ඔබට පෑනක් පොතක් කඩදාසියක් ඇතනම් එය වඩාත් වැදගත් වේවි. ඒ නිසා එයත් සකසාගෙන සංසුන් සිතින් පැහැපත් මනසින් සතුටින් බණ අසන්නට සූදානම් වීම ඊටාම හොඳයි. සතිය, සතිපට්ඨානය, සති සම්පජඤ්ඤය, යෝනිසෝ මනසිකාරය, සමත භාවනා කර්මස්ථාන 40ට අයත් දසානුස්සති මේ බණපද ඇසෙද්දී අප කාටත් මතක් වන සිහිය, සිහි කල්පනාව ගැන මේ පැයේදී අසමු, දරමු. එළඹ සිටි සිහියෙන් සිටින්නට වෙර දරමු පින්නතුනි. අප්පමාදේන සම්පාදේත කියන අවසන් බුදු වදන අනුව ඒ බුදු වදන හැම විටම පෙරටු කරගන්නට උත්සාහ දරමු සත්පුරුෂ පින්නතුනි. යම් බුද්ධ ශ්‍රාවකයෙකු උපරිම සිහි කල්පනාවෙන් පසු වෙනවා නම් එම ශ්‍රාවකයා තථාගත බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රශංසනීය කෙනෙක් වෙනවාමයි. ඒ ගැන නොයෙක් උදාහරණ කතා පුවත් රැසක් අපේ ත්‍රිපිටකයේ ත්‍රිපිටක සාහිත්‍ය අටුවාවල බහුලයි. ඒ අතරින් පින්වත්නි, අපි යමු දැන් සංගාමජී මහරහතන් වහන්සේ හමුවට. අපාද දේශනා මාතෘකා පාඨයට යොදාගත්තෙත් සංගාමජී හාමුදුරුවන් ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා පාඨයක්. ඒ රහතන් වහන්සේට ඒ නම ලැබෙන්නේත් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රශංසාවත් සමගයි. සංගාමජී තෙරුන් වහන්සේ ගිහි තරුණ කාලේ ඒ වන විට එතුමා යුග ජීවිතයක් ගත කරන කාලයයි පින්වත්නි බුදුහාමුදුරන් වැඩ සිටි දෙව්රම් විහෙරට ගොස් දිනක් බණ ඇසුවා. උපනිශ්‍රේ සම්පත්තිය නිසාම මේ බණ අවසානයේදී මේ සංගාමජී තරුණයා සෝවාන් ඵලයේ පිහිටියා. හිතක් පහළ වුණා පැවිදි වීමට. බුදුහාමුදුරුවන්ගෙන් ඊට අවසර ඉල්ලුවත් මව්පිය අනුදැනම නැති හින්දා භාග්‍යතුන් වහන්සේ ඒ සඳහා එකඟ වුණේ නැහැ. නිවසට ගිහිල්ලා මව්පියන් ඉදිරියේ බැගෑපත් වෙලා දැඩි ලෙසින් ඒ සඳහා අවසර ඉල්ලාගෙන ශාසනික පැවිද්ද ලබා ගත්තා. පින්වත්නි, පැවිදි වී යම් දවසක මව්පියන් බලන්න එන බවට එදා ප්‍රතිඥාවකුත් දුන්නා. ටිය කලක් යද්දී උත්සාහයයි අරණ්‍ය වාසයයි නිසාම සට් අභිඥා උපදවා ගන්නටත් සමත් වුණා මේ සංගාමජී තෙරුන් වහන්සේ, නැත්තම් ඒ පැවිදි වුණු සංගාමජී තරුණයා. ඉද්ධිවිධ ඥානය, දිබ්බසෝත පරචිත්ත විඥානනය, පුබ්බේ නිවාසානුස්සති, දිබ්බචක්ඛු, ආශ්‍රවක්ෂය කර ඥානය කියන අභිඥා සයම උපදවා ගත්තා. පසු කාලෙක මේ තෙරුන් වහන්සේ පින්වත්නි වැඩිය බුදුහාමුදුරුවෝ දකින්න. බුදුහාමුදුරුවන් එක්ක දැහැමි පිළිසඳරේ යෙදিলা හවස් වරුවේ සවැත් නුවර වනපෙදෙසක විවේකීව කල්ගත කෙරුවා. මව්පියන්ට ආරංචි වුණා පුතාගේ පැමිණීම. පින්වත්නි, මේ මව්පියෝ ඇවිල්ලා බොහෝම සතුටු වෙලා පුතාට මෙහෙම කිව්වා. අපේ ගෙදර තියෙන ධනයට දැන් උරුමකාරයෙක් නැහැ. ඒ ඔක්කොම සම්පත්ති අනාගතේ රජ්ජුරුවන්ට තමයි දෙන්න වෙන්නේ. ඔය මහානකම අහකට දාන්න. සිවුරු ඇරලා ගෙදර යන්න. සංගාමජී හාමුදුරුවෝ එතකොට මෙහෙම හිතනවා පින්වත්නි. මට කම් සැපත නිස්සාරයි කියලා මේ මව්පියන්ට තේරෙන්නේ නැහැ. අසුචි ගොඩේ ඉන්න පණුවට ඒක තරම් රසගුලාවක් තවත් නැහැ වගේ මේගොල්ලෝ කල්පනා කරන්නේ මාවත්තේ ජරා ගොඩට ඇදලා දාන්න. මේගොල්ලන්ට දැන් මොන බන කිව්වත් වැඩක් නැහැ. පින්වත්නි, අම්මලා මොන જાති කිව්වත් සංගාමජී හාමුදුරුවෝ නිශ්ශබ්දව හිටියා. ඒ ඇත්තන්ට තේරුණා පුතාව නම්මවා ගන්න අපහසු බව. ඊගාවට ගෙදර ගිහින් සංගාමජී හාමුදුරුවන්ගේ ගිහි කල බිරියට කිව්වා තමුන්නේ ස්වාමි පුරුෂයාට දැන් ඉන්න පුංචි පුතත් පෙන්නලා කරුණු තේරුම් බේරුම් කරලා දෙන්න කියලා. ඒ තරුණ භාර්යාව දරුවත් අරගෙන තෙරුන් වහන්සේ වැඩ සිටි රුක්මුලට ගියා. දැන් ඇය කියනවා
ආරිපුත්‍රයන් වහන්සේ මට දැන් පොඩි පුතෙකුත් ඉන්නවා. අපි දෙන්නම පෝෂණය කරන්න ආරිපුත්‍රයන් වහන්සේ ඒ කාලේ මාව දාලා ගිය බව හැබැයි දැන් පුතෙකුත් ඉන්න වෙලේ දැන් මහානදම් පුරණ එක අසාධාරණයි. මටත් දරුවටත් කන්ට බොන්ට අදින්ට කාලා බීලා ඉඳලා සතුටින් ඉන්න අපි යමු ගෙදර. පින්වත්නි මේ තරුණ ස්ත්‍රිය 3 වතාවක්ම මෙහෙම කිව්වත් සංගාමජී හාමුදුරුවෝ ඇරලවත් බැලුවේ නැහැ. එතකොට පින්වත්නි මේ බිරිය කල්පනා කරනවා මේ දරුවගේ තාත්තා මේ හාමුදුරුවෝ එහෙම නැත්නම් මේ ස්වාමි පුරුෂයෝ කියන අය තමුන්ගේ භාර්යාවට සමහරට මනාපයක් නැයි කියලා හිතමුකෝ. ඒත් මේ දරුවා පිළිබඳ ආදරේ නම් එයාගේ ඇටමිදුළු පවා පසාරු කරගෙන ගිහින් ඇති කියලා මෙතුමිය හිතුවා. පුතාව ඉස්සරහට දාලා මම මෙයාව නම්ම ගන්නම්කෝ කියලා පින්වත්නි මේ පුංචි දරු පැටියව හාමුදුරුවෝ ගාවින්ම තිබ්බා. තියලා කිව්වා මෙන්න තමුන්නාන්සේගේ පුතා දැන් ඉතින් හදාගන්න එකයි ඇත්තේ. හාමුදුරුවන්ගේ සීල ගුණ බලය නිසාම ඇයට ඒ ඉස්සරහා ඉන්න බැරුව ගියා. ඇය ටිකක් ඈතට ගියා. අනේ පින්වත්නි මේ සංගාමජී හාමුදුරුවෝ අර උකුලේ තිබ්බ දරුවා දිහා බැලුවේවත් නැහැ. හුරතලයක් කළෙත් නැහැ. අර අම්මා ටිකක් වෙලා බලන් ඉඳලා හාමුදුරුවන්ට දරුවා ගැන කිසිදු වගේවක් නැහැ කියලා දැනගෙන දරුවත් තරම් ගෙදර ගියා පින්වත්නි. මේ ජවනිකා සියල්ලම මෙහෙම රඟ දැක්වෙද්දී සියලුම කතාන්දරේ මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නෙතග දෙවටමිනුයි තිබුණේ. පැවිද්දකු දරුවෙකු අරගෙන ඔඩොක්කුවේ තියාගෙන ඒ දරුවා සුරතල් කරමින් හදා වඩා ගැනීම පින්වත්නි විය යුත්තක් නෙමෙයි. ඒ නිසා උදානපාලි බණ පොතේ කියන්නේ ඒක විප්‍රකාරයක් හැටියටයි. සියලු ආශ්‍රයක්ෂය කළ අභිඥාලාභී බුද්ධ පුත්‍රයෙකු හැටියට සංගාමජී තෙරුන් වහන්සේ අඹුදරු දූපුතුන් රන් රිදී මසු කහවණු ආදී සකල විධ සම්පත්තීන් කෙරේ කිසිදු අපේක්ෂාවක් නැති අයෙකු බව දන්නා මාගේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ පින්වත්නි මේ උදානය එවිට පළ කළා. ආයන්තින් නාභිනන්දති පක්ඛමන්තින් නසෝචති සංඝා සංගාමජින් මුත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං. ලාමක අදහසක් ඇතිව පැමිණෙන තම පෙරකල බිරිය දැකලා මාව දකින්න ආවයි කියලා සතුටු වෙන්නේ නැහැ. එය අසතුටින් ආපසු ගියායි කියලා තෙරුන් වහන්සේට දුකකුත් නැහැ. රාග, දෝෂ, මෝහ, මාන, දිට්ඨි කියන පස්සාකාර වූ කෙලෙස් බැම්මෙන් තෙරුන් මිදුණා. ඒන් සංසිඳුණා. යුද්ධ 5කින් දිනුවා. ඒ නිසා මේ තෙරුන් වහන්සේ සංගාමජී යන නමට ඊටාම සුදුසුයි. සීනාශ්‍ර වූ මේ රහතන් වහන්සේ මම බ්‍රාහ්මණ නාමයෙන්දු හැඳින්වීමට කැමැතියි කියලා භාග්‍යතුන් වහන්සේ ඊටා සතුටින් මේ ගාථාව ප්‍රකාශ කළා පින්වත්නි. බුදුබණ ඇසූදා පටන් සිහිනුවන ඇතිව ගිහි සැපතට වඩා පැවිදි සැපත අගය කරමින් සතිය දියුණු කරපු නිසායි සංගාමජී හාමුදුරුවන් යුද්ධය ජයගත්තේ. පින්වත්නි සමථ භාවනාවෙන් සිත සමාහිත බවට පත් කරගන්නට අපට උපකාර වන්නේ අනුස්සති භාවනාවයි. මේ අනුස්සති භාවනා අපට අපේ වැඩිහිටියන් හුරු පුරුදු කරවා ඇත්තේ අප කුඩා කල සිටමයි. බුද්ධ වන්දනාවේදී සජ්ජායනා කරන නමාමි බුද්ධං ගුණ සාගරන්තං නමාමි ධම්මං සුගතේන දේසිතං නමාමි සංඝං මුනි රාජ ශාවකං. මේ ගාථා තුන බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය අපට මතක් කරනවා. ඒ වගේම මේ ගාථා පෙළේ සත්තා සදා හොන්තු සුඛී අවේරා ඒ මෙත්තානුස්සතියයි. කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ ඒ ගාථා පෙළියෙන් කියන්නේ අසුභානුස්සතිය නැත්තම් කායගත සතිය. ගච්ඡanti සබ්බේ මරණං අහංච එතන සඳහන් වෙන්නේ අපි කවුරුත් දන්නා පරිදි මරණානුස්සතියයි. එතකොට දැන් අපි මේ දස අනුස්සතියේ අනුස්සති 6ක් සඳහන් කළා. මේ 6 පොදුවේ නම් කරනවා ඡ අනුස්සති කියලා. විසුද්ධි මාර්ගයේ බණ පොත බැලුවාම ඡ අනුස්සති පරිච්ඡේදයේ මේ පිළිබඳ තොරතුරු ඔබට දැනගත හැකි, කියවිය හැකි. එතකොට මේ දස අනුස්සතියට
තවත් අනුස්සති 4ක් අයිති. ඒ සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති. සීලානුස්සති කියන එකේ කෙටි අදහස තමා රකිනා සීලේ පාරිශුද්ධිය ඊට හොඳින් මෙනෙහි කිරීමයි. සීලා වර්ජනයයි. ත්‍යාගානුස්සති කියන්නේ උපරිම වශයෙන් ඊටම නිවැරදිව පරිත්‍යාගශීලීත්වය හුරු පුරුදු කිරීමයි. දේවතානුස්සති යන්නේහි අදහස අපි සැකවින් පැහැදිලි කළොත් ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා පංච ගුණ පූර්ණ දෙවියන් පිළිබඳ සිතීමයි සිහිපත් කිරීමයි. උපසමානුස්සතිය තම තම නැනපමණින් නිර්වාණයේ ස්වභාවය මෙනෙහි කිරීමයි. ධම්මානුපස්සනාවේ හැටියටත් ඒ සඳහන් කළ හැකියි. බුදුරජාණන් වහන්සේගේ අනන්තා පරිමාණ අසීමිත ගුණ සමුදාය මෙනෙහි කරන තරමට තථාගත බුද්ධ බලය නිසාම අපේ හිත පින්වත්නි සමාහිත වෙනවා. කෙලෙස් ඈත් කරගන්න, කෙලෙස් යටපත් කරගන්න උදව් වෙනවා. බුදුගුණා ලංකාරයේ එන ඊට ප්‍රකට රහසත් පවුනකොට කවිපෙළේ අදහස ධජග්ග සූත්‍රයේ සඳහන් වෙන ඉතිපිසෝ පාඨය, ස්වාක්ඛාතෝ පාඨය, සුපටිපන්නෝ පාඨය, ඒ බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ අර්ථාන්විතව සජ්ජායනා කිරීම, මෙනෙහි කිරීම බුද්ධානුස්සතිය වැඩිමයි. ඒ වගේම අපි නිතර කියන වතපිරිතේ පන්සලේ අනිවාර්යයෙන්ම සජ්ජායනා කරන උදේ හවස වතපිරිත. ඒ වතපිරිතේදී අපි චතුරාර්යකා ගාථා දේශනා කරනවා. බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති ඉතිීමා චතුරාර්යකා භික්ඛු භාවෙය්‍ය සීලවා. මේ චතුරාර්යකාවෙනුත් අනුස්සති 4ක් පිළිබඳව කතා කරනවා. අපි සඳහන් කළ බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය. යම්කිසි බුද්ධ ශ්‍රාවකයෙක්, පින්වතෙක් ඒ චතුරාර්යකා ගාථා පෙළ අර්ථ පූර්ණව අවබෝධයෙන් යුක්තව සජ්ජායනා කරනවා නම්, මෙනෙහි කරනවා නම් එතනම අනුස්සති භාවනා 4කට අවකාශය සැලසෙනවා. මේ චතුරාර්යකාව හුරු පුරුදු කර ගැනීම අපේ සති සම්පජඤ්ඤයට බෙහෙවින්ම හිතකරයි. ගෞරවනීය රේරුකාණේ චන්දවිමල මහානාහිමියන් ලියූ සූවිසි මහගුණේ බණපොත පමණක් නෙමෙයි, මේ ආශ්‍රිත ධර්ම ග්‍රන්ථ හැදෑරීම මේ ධම්මානුස්සතිය දියුණු කරගන්නටත් බෙහෙවින්ම උදව්පකාරී වෙනවා. මේ සියලු සති දියුණු පවණු කරගන්නට උදව්පකාරී වෙනවා. සති සම්පජඤ්ඤය යෝනිසෝ මනසිකාරයේ නැත්නම් අපට සිදුවන විපත්, දුක් කරදර බොහොමයි. මාරාන්තික රියානතුරු, ගඟක, වැවක, මුහුදක දියේ ගිලෙනවා, ගසකින් වැටෙනවා, අතරමං වෙනවා. මේ සියලුම විපත්ති සිද්ධ වෙන්නේ සතිවත් බවින් තොරවීම නිසායි. නිවසින් බැහැරවීමට පෙර නිසි පරිදි දොරගුළු නොදැම්මොත්, විදුලි උපකරණ ක්‍රියාවිරහිත නොකොළොත්, රාජකාරී කටයුතු වලදී, විභාග කටයුතු වලදී දින වරදවා ගත්තොත්, දුරකථන අංකයක් වැරදි ලෙස භාවිතා කළොත්, නිවසේ ආම්පන්න මුදල්, යතුරු කැරලි නිසි පිළිවෙලට නොතෙබ්බොත්, ඒවා ස්ථානගත කළ තැන් අමතක වුණොත් බරපතල පාඩු සිද්ධ වෙනවා. ඒ සතිමත් නොවීමේ ආදීනවයි. ධම්මං විනානත්ථි පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා තස්මාහි භෝ කිච්ච මඤ්ඤං පහාය සුනාථ ධාරේත චරාථ ධම්මේ. මේ රසවාහිනී සද්ධර්ම ලංකාර බණ පොතේ එන ගාථාවක්. මේ ගාථාවෙන් පෙන්වන්නේ ධර්මානුස්සතියේ වටිනාකමයි. අම්මා තාත්තගෙන් සමහර විට කරදරයක්, විපතක් කෙනෙකුට වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙන අවස්ථාත් තියෙනවා. නමුත් තථාගත ධර්මයෙන් එබඳු විපතක්, දුකක්, කරදරයක් කිසි කලකත් සිද්ධ වෙන්නේ නැහැ. එයම තමයි අපිට පිහිට, එයම තමයි අපිට ආරක්ෂාව. ඒ නිසා අනවශ්‍ය වැඩ රාජකාරි වලින් බැහැර වෙලා හැකි හැම විටම බණ ඇසීමට, ඒ අසන බණ දැරීමට, ඒ බණ අනුව හැසිරීමට පුරුදු වීම ඉතාමත්ම වැදගත්. ඒ නිසායි නිතරම මේ සුනාථ ධාරේත චරාථ ධම්මේ කියන බණපදය අපට නිතර හුරු පුරුදු කරන්න. ඒ වගේම නෙත්තිප්ප කරන බණ පොතෙත් මේ පිළිබඳව තවත් අපූරු වටිනා ගාථාවක් දැක්වෙනවා පින්වත්නි. අපි එයත් අසමු. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී
චත්තං මහන්තං අත වස්ස කාලේ ඒ සානිසංසෝ ධම්මෝ සුචින්නෝ න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ඔබට ලියාගත හැකි නම් අපි ඒ ගාථාව නැවත වතාවක් කියන්නම්. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී චත්තං මහන්තං අත වස්ස කාලේ ඒ සානිසංසෝ ධම්මෝ සුචින්නෝ න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. දහම්හි හැසිරෙන්නා දහම විසින්ම ආරක්ෂා කරනු ලැබේ. එය හරියට කොයි වගේද කියනවා නම් වැහි වෙලාවට ඉහළන ආවරණය වගේ, කුඩය වගේ. වැහි වෙලාවට අපට උරයක් හිසේ දමා ගන්න පුළුවන්, කුඩයක් ඉහළ ගන්න පුළුවන්, කෙහෙල්ලත්තක් හබරල කොලයක් ඉහළ ගන්න පුළුවන්, මනා ලෙස ශරීරයේ වැහෙන වැහි කබායක් පැලඳ ගන්න පුළුවන්. ඒ පැලඳ ගන්න ආවරණයේ යොදා ගන්න ආවරණයේ තරම අණුවට වැස්සෙන් රැකෙනවා. ඒ වගේ ධහමට සමීප වෙන තරමට දහමෙන් ආරක්ෂාව ලැබෙනවා. ඒක තමයි මේ ධර්මයේ තියෙන වටිනාකම. ඒ ධම්මානුස්සතියට අනුගත වන තැනැත්තා කිසි කලෙකත් අපාගත නොවේයි යන අදහස මේ ගාථාවේ දැක්වෙනවා. 84000ක් වූ ධර්මස්කන්ධය යම් පමණකට දරනවා නම්, කටපාඩම් කරනවා නම්, උච්චාරණය කරනවා නම් එය ධම්මානුසතිය ප්‍රගුණ කිරීමක්. ඒ ධම් කරුණු ධර්ම පාඨ නිසි පරිදි උච්චාරණය කිරීම ඉතා වැදගත්. නමස්කාරය, තිසරණය, පංචශීලය අප නිතර භාවිත කරද්දී, පන්සිල් සමාදන් වෙද්දී ගිහි පැවිදි අපි සෑම විසින්ම නිවැරදි ලෙස උච්චාරණය කිරීම ඉතාමත්ම වැදගත්. දැන් සමහර තැනකදී එත්තාවතාච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. නමුත් එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං යනුවෙන් නිවැරදි විය යුතුයි. දේවෝ වසතු කාලේන සස්ස සම්පatti හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ කියන ගාථාවේ සමහර අය සජ්ජායනා කරන්නේ සස්ස සම්පatti හේතුච කියලා. ඒක වැරදි. එතන හෝතුච කියා සඳහන් විය යුතුමයි. පීතෝ භවතු ලෝකෝච නව පීතෝ භවතු ලෝකෝච යනුවෙන් උච්චාරණය කළ යුතුයි. එතන සඳහන් කරන්නේ ලෝකය සමෘද්ධිමත් වේවා කියන අදහසයි. ඒ නිසා මේ හැම අවස්ථාවකදීම ධම්මානුස්සතියේදී විශේෂයෙන්ම පිරිත් සජ්ජායනා කරද්දී, ගාථා සජ්ජායනා කරද්දී ඒ නිසි පරිදි උච්චාරණය අවශ්‍යමයි. නැතිනම් මේ පිරිතෙන්, ගාථාවෙන්, සජ්ජායනයෙන් පින්වත්නි යහපතක් සැලසීම බොහොම දුරස්තරයි. හික්කඩුවේ ශ්‍රී සුමංගල මහානායක හාමුදුරුවෝ උන්වහන්සේගේ චරිත කතාවේදී සඳහන් කරනවා සයනු අකුරු 3 තාළුජ සයන්න, මූර්ධජ සයන්න සහ දන්තජ සයන්න හරි හැටියට උච්චාරණය කරන්න බැරි නම් ඒ තැනත්තගේ මුඛය නෙමෙයි, ඒක අධෝමුඛයක් විය හැකියි කියලා. ඒ නිසා මේ උච්චාරණය ඊටාමත් වැදගත්. ඒ වගේම ඉතිපිසෝ ස්වාක්ඛාතෝ සුපටිපන්නෝ ගාථා සජ්ජායනාවේදී ඒ ගාථා පාඨ 3 පමණක් සඳහන් නොකොට ඔබ දන්නා පරිදි යේච බුද්ධාතීතාච, යේච ධම්මාතීතාච, යේච සංඝාතීතාච ආදී වශයෙන් ඒ ගාථා සම්පූර්ණයෙන්ම අරුත් සහිතව සජ්ජායනා කිරීමෙන්, වන්දනා කිරීමෙන්, රත්නත්‍රයේ ගුණ සිහිපත් කරමින් අපිට මේ ත්‍රිවිධ අනුස්සතියම අපේ ජීවිතයට දෛනිකව සම්බන්ධ කරගන්න පුළුවන්. මම සුවපත් වෙම්මා, නිදුක් වෙම්මා, නිරෝගී වෙම්වා, මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යන යහපත් අදහස මෙත්තානුසතියයි. ඒ වගේම දත්තින් සාකාරය කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ ආදී වශයෙන් ශරීරයේ දෙතිස් කුණ පිළිබඳ මෙනෙහි කිරීම කායගත සතිය, අසුභානුස්සතිය හැටියට අපට මතක් කළ හැකියි. ඒ වගේම මේ අනුස්සති 10ෙහි මරණානුස්සතිය එය ඊ타ත්ම වැදගත්. ඒ වගේම අපට නිතර සිහිපත් කළ හැකි, ජීවිතයට සම්බන්ධ කරගත හැකි භාවනාවක් මරණානුස්සතිය. ඔබ අවමංගල අවස්ථාවකට සහභාගී වෙන සෑම විටකදීම අප ඉදිරියේ සඳහන් කරන මරණානුස්සති අදහස සිහිපත් කරගන්නවා නම් ඒ ඊටාම බොහොම හොඳයි. අපි එය ලියා ගනිමු. මේ මරණානුස්සති වාක්‍යය තමා සතු සියලු අයිතිවාසිකම් අතහැර දමා හුදෙකලාව යා යුතු මරණය මා වෙත පැමිණීම ඒකාන්තයි. මම මරණ ස්වභාවය ඉක්ම වූවෙක් නොවෙමි.
දැන් මේ වාක්‍ය පින්නතුනි කුඩා දරුවෙනි 3 වතාවක් සිහිපත් කිරීම අවමංගල ස්ථානයකදී ඊටාම වටිනවා. ඒ දේහයට අවධානය යොමු කරගෙන, මෘත දේහයට අවධානය යොමු කරගෙන, අසුභය වඩමින් මේ මරණානුස්සතියට අවධානය යොමු කළ යුතුයි. තමා සතු සියලු ආතිවාසිකම් අතහැර දමා හුදෙකලාව යා යුතු මරණය මා වෙත පැමිණීම ඒකාන්තයි. මම මරණ ස්වභාවය ඉක්ම වූ එක් නොවෙමි. තමා සතු සියලු ආතිවාසිකම් අතහැර දමා හුදෙකලාව යා යුතු මරණය මා වෙත පැමිණීම ඒකාන්තයි. මම මරණ ස්වභාවය ඉක්ම වූ එක් නොවෙමි. ආනාපාන සති භාවනාව පිළිබඳව ගිරිමානද සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ ආනාපාන සති භාවනාව තමාගේ ආස්වාස් ප්‍රාස්වාස හුස්ම ඉහළට ගැනීම, හුස්ම පහළ හෙලීම අරමුණු කරගෙන කරන භාවනාවයි. අනිකුත් සෑම භාවනාවකදීම යම්කිසි දෘශ්‍යාධාරයක් බොහෝ දුරට අපට ලං කරගත හැකියි. බුද්ධානුස්සති බුද්ධ ප්‍රතිමාවක්, ධම්මානුස්සති ධර්ම ග්‍රන්ථයක්, සංඝානුස්සතිදී මහරහතන් වහන්සේ නමකගේ රූපයක්. ඒ විදිහට මේ බොහෝ භාවනාවලදී දෘශ්‍යාධාරයක් අපට උදව් කරගත හැකි භෞතික වශයෙන්. නමුත් ආනාපාන සති භාවනාවේදී අපේ හුස්ම ගැනීම ආස්වාස් ප්‍රාස්වාසයයි භාවනා කර්මස්ථානයේ වන්නේ. මේ බඳු භාවනාවක් සඳහා අරණ්‍යගත වීම, රුක්ඛ මූලගත වීම, ශුන්‍යාගාරය අත්‍යවශ්‍ය බව තථාගත දේශනාවේ දැක්වෙනවා. ඒ නිස්සබ්ද පරිසරය මානසික ඒකාග්‍රතාවට ඊටාම හිතකරයි. සමහර අවස්ථාවලදී බොහෝ තැන්වලදී ශබ්ද බහුල තැනකදී භාවනා කිරීම ටිකක් අසීරුයි. ඒ වගේම විහාරස්ථානයක වුණත්, නිවසක වුණත්, මන්සන්දියක වුණත් ඇතැම් අවස්ථාවකදී ශබ්ද විකාශන මගින් පරිත්‍රාණ දේශනා, වෙනත් ධර්ම දේශනා අහන්න සලස්සලා තියෙනවා. ඒ බඳු අවස්ථාවකදී පාරිසරික ස්වභාවයට හානියක් නොවන පරිදි ඒවා භාවිත කිරීම ඉතාම වැදගත්. මන්දයත්, රෝගී අය, පාඩම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, මනස සකස් කර ගැනීමට වෙර දරන අය, මානසික ඒකාග්‍රතාවට කැමති අය, සෝබාධාමේ සත්තු මේ බඳු අධිශබ්ද අවස්ථාවකදී යම් ගැටලු වලට මුහුණ පාන්න පුළුවන්. විශේෂයෙන්ම පුංචි දරුවන් පවා, බිලිඳු දරුවන් පවා. ඒ නිසා ආගමික වත් පිළිවෙත්වලදී ධර්මයේ සජ්ජායනා කරද්දී, පිරිත් දේශනා කරද්දී කිසිම කෙනෙකුට හිරිහැරයක්, බාධාවක් නොවන පරිදි කිරීම ඉතාමත්ම වැදගත්. ආනාපාන සතිය යස්ස පරිපුන්නා සුභාවිතා සෝයිමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝව චන්දිමා. යම් කිසි කෙනෙක් මේ ආනාපාන සතිය වඩන්නේ නම්, මනමින් පුරුදු පුහුණු කරන්නේ නම්, වලාකුලින් මිදුණු සඳක්සේ එතුමා නිසා ලෝකේ එළිය වැටෙනවා. නැත්නම් ඒ පුද්ගලයාගේ ජීවිතයත් ආලෝකවත් වෙනවා කියන අදහස මේ ගාථාවේ දැක්වෙනවා. ඒ නිසා අපේ පාසල්වල, පන්ති කාමරවල අපි දන්නවා බොහෝ ගුරු බෞතුන් පාඩම ආරම්භයේදී, පාඩම නිමාවේදී දරුවන් තප්පර 30ක් 40ක් තරම් කෙටි කාල පරිච්ඡේදයක් ආනාපාන සති භාවනාවට යොමු කරනවා. ඒ පාඩමට අවශ්‍ය යහපත් පරිසරය උදව්පදව් කර ගැනීම පිණිස. මේ දසානුස්සති මාලාවේ තවත් එක් අනුස්සතියක් ඡාගානුස්සති. දන් දීමට සිත පෙළඹවීම, පරිත්‍යාගශීලී ස්වභාවය, දාන පාරමිතාව, දාන උපපාරමිතාව, දාන පරමත්ථ පාරමිතාව සම්පූර්ණ කිරීම මෙහිදී අපිට සලකා බලන්න පුළුවන්. නිරාමිෂ ප්‍රීතියෙනුයි දන් දෙන්න ඕන, පරිත්‍යාග කරන්න ඕන. ලාභ අපේක්ෂාවකින් තොරව කරන පරිත්‍යාගය, තුන්සිත පහදාගෙන දෙන දාණය, ඒ උත්තම පරිත්‍යාගය ගැන මෙනෙහි කිරීම ඡාගානුස්සතියයි. ඒ ඡාගානුස්සතිය වඩන කෙනෙකුට මෙන්න මේ වාගේ සිතිවිල්ලක් ඇති කරගන්න පුළුවන්. අපි බොහොම නිසංසලව, සංසුන්ව ඒ ඡාගානුස්සතියට අදාළ පාඨයකට හිත යොමු කරමු. මට අද මේ දාණය පූජා කිරීමට අවස්ථාව ලැබීම මගේ වාසනාවක්. මම සත්පුරුෂ ධර්මයක් ඉටු කළා. මම මිනිස් දිවියෙහි උපරිම ඵලයක් ලැබුවා. මසුරු මල දුරලන්නට මට පුළුවන් වුණා. පරිත්‍යාග කරන මෙම මාසන්තක වස්තුව කෙරේ කිසිදු ලොල් බවක් මා ළඟ නැහැ. පිරිසුදු සිතින්, පිරිසුදු දෑතිනුයි මේ දාණය මම පූජා කරන්නේ. යමෙක් යම් දෙයක් ඉල්ලුවොත් ඒ ඕනෑම දෙයක් පරිත්‍යාග කරන්න මගේ හිත කැමතියි. මෙන්න මේ වාගේ අදහසක් තමයි ඡාගානුස්සතියේදී අපි සඳහන් කළ යුත්තේ.
දැන් මේ විදිහට පින්වත්නි බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය කියන අනුස්සති 6ක් ඡ අනුස්සති හැටියට අපි මතක් කළා. ඒ වගේම ඡ අනුස්සතියෙන් බැහැරව දසානුස්සතියේදී මේ ඉතුරු 4ත් අදාළයි. මරණානුස්සතිය, කායගත සතිය, ආනාපාන සතිය, උපසමානුස්සතිය කියන වචන 4. මේ සියලු කාරණා 10 දසානුස්සති හැටියටයි ධර්මෙහි දැක්වෙන්නේ. මේ අනුස්සති 10 එක වෙලාවක එක මොහොතක වැඩි නොහැකි. දැන් අපි වෙළඳසැලකට ගියොත්, පොලකට ගියොත් ඒ පොලෙන් නගරයෙන් අපිට විවිධ ආහාර පාන, විවිධ වස්ත්‍ර, වෙනත් ඕනෑ දේ අපිට මිලට ගන්න පුළුවන්, ගේන්න පුළුවන්. ඒ වගේ මේ ධර්මයේහි යම් අවබෝධයක් ලැබීමේදී විවිධ පැතිවලින්, විවිධ ක්‍රමවලින් අපිට එතනට යා හැකියි. ඒ අනුව යම් කිසි කෙනෙකුට බුද්ධානුස්සතියේ පමණක් දීර්ඝ කාලයක් ප්‍රගුණ කළ හැකියි. කෙනෙකුට මරණානුස්සතිය ප්‍රගුණ කළ හැකියි. තම තමන්ගේ රුචිකත්වය අනුව මේ අනුස්සති 10ම වරින් වර ප්‍රගුණ කරන්නත් පුළුවන්. දින 10ක් අරගෙන ඒ දින 10ේදී අඛණ්ඩව පිළිවෙලින් මේ අනුස්සති 10 ගැන අවධානයක් දක්වන්න පුළුවන්. කැමැති විදිහට, කැමැති පරිදි, ඍසි පරිදි මේ අනුස්සතියට තමන්ගේ අවධානය යොමු කරන්න පුළුවන්. ඒ වගේම මේ අනුස්සති භාවනාව තමාගේ හිත සංසුන් කරන, සිත සුවපත් කරන, සිත කෙලෙස් වලින් ඈත් කරවන තථාගත දේශනාවක් බව අපි නිතර මෙනෙහි කළ යුතුමයි. අප මේ දේශනාවේ මැද හරියේදී සඳහන් කළා යම්කිසි කෙනෙකුට සතිමත් බව හරි හැටියට නොපිහිටියොත් ඒ තැනැත්තට විවිධ ආපදාවලට, විපත්තිවලට, දුක් කරදරවලට මුහුණ පාන්න සිද්ධ වෙන බව. මට මතක් වෙනවා අංගුත්තර නිකායේ පංචක නිපාතයේ භාග්‍යතුන් වහන්සේගේ තවත් එක් බණපදයක්. එතෙන්දී භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ගෘහිණිය ඊ타ත්ම සතිමත් විය යුතුයි. සිහි කල්පනාව ඇත්තියක් විය යුතුයි. ඇය සිහි කල්පනාවෙන් තොර වුණොත් ඒ නිවසට අලාභහානි පාඩු ගණනාවක් විය හැකියි. මෙතනදී බුදුහාමුදුරු සඳහන් කරන්නේ ගෘහිණියක් අනිවාර්යයෙන්ම උදෑසනින්ම අවදි විය යුතුයි. ඒ අපේ සිංහල ගැමි ගෙදරක ස්වභාවයයි. අම්මා උදෙන්ම අවදි වෙනවා. උදෙන්ම අවදි වෙලා දවස අරබන්නට ලකලෑස්ති වෙනවා. යම් හේයකින් ඇය ප්‍රමාද වී අවදි වුණොත් පාඩු 5ක් සිද්ධ වෙන බව භාග්‍යතුන් වහන්සේ මෙතනදී පෙන්눔 කළා. වටේ පිටේ අය යම් කිසි තොරතුරක් අරගෙන ආවොත් ඒ තොරතුර මේ ගෙදර අයට දැනුම් දෙන්න විදිහක් නැහැ. තව මේ නිවසේ උදවිය අවදි වෙලා නැති බැවින්. ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් පිණ්ඩපාතේ පැමිණියොත් ඒ ඇත්තන්ට පිණ්ඩපාතය ලැබෙන්නේ නැහැ. තාපසවරු යම් යම් අය පිණුසිඟා වැඩියොත් මේ ගෙදර උදවිය තවම අවදි වෙලා නැති නිසා ඒ ගෙදරින් පිණ්ඩපාත ආහාරයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම කුල දෙවියන්ට පහන පාන්දරින් දැල් වෙන්නේ නැහැ. අපේ නිවෙස්වල ඔබ දන්නවා බදාද සෙන්සුරාදා වගේ දිනවල පහන් දැල්වනවා. ඇතැම් තැන්වල උදේ, ඇතැම් තැන්වල හවස. ඒ වගේ ඒ ඉන්දියානු සමාජයේ එදා උදෑසන පහනක් පත්තු කිරීම සිරිතයි. ඒතර මේ නිවසේ දෙවියන් වෙනුවෙන් පහනක් පිදෙන්නේ නැහැ. ඊළඟට මේ නිවසේ ගෘහිණිය නැත්නම් ප්‍රධානීන් අවදි වී නොසිටියාට සේවකකාරකාදීන් උදෙන් අවදි වෙලා වතුර ගේන්න ඕන, දර පලන්න ඕන, අතු ගන්න ඕන, සතුන් අවශ්‍ය තැන් වලට ගෙනියන්න ඕන. මේ වගේ වැඩපළ තියෙනවා ඒ ඇත්තන්ට කරන්න. ඒගොල්ලෝ උදේ පාන්දර නැගිටලා වැඩපළ කරලා අනේ මේ ගෙදර උදවිය තවම ඇහැරිලා නැති හින්දා මේ ඇත්තන්ට ආහාරයක් පිරිනැමෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ දුක් මුසුව හේ බාලා වගේ ඉන්නවා නිසි පරිදි පෝෂණය නැතිව උදෑසන. යම් හේකින් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ තැනැත්තිය පරක්කු වෙලා නැගිටිනවා. ඒතර ඇයට තේරෙනවාද පරක්කුයි අවදි වුණු බව. ස්වාමි පුරුෂයාට, දරුවන්ට, සේවකාරකාදීන්ට ආහාර පාන පිළියෙල කළ යුතුයි. ඒ නිසා ඇය කඩිමුඩියේ ආහාරයක් සකසනවා. මේ සකසන ආහාරය පෝෂ්‍ය ගුණයෙන් හීනයි, ඕජෝ ගුණයෙන් හීනයි. දරුවන්ගේ, ස්වාමි පුරුෂයාගේ, පවුලේ අනිත් අයගේ, සතුන්ගේ ශරීර වර්ධනයට, ශරීර සෞඛ්‍යයට අහිතකර ආහාරයක් තමයි මේ තැනැත්ති සම්පාදනය කරන්නේ. අපි දන්නවා අද වුණත් අපි ශනික ආහාර පිළියෙල කරනවා කාල වේලාව නැති අවස්ථාවකදී. එතකොට සිද්ධ වෙන්නේ අපේ පෝෂණය, අපේ ශරීර සෞඛ්‍ය පිරිහීමයි. ඒ නිසා සිහි කල්පනාව ඇතිව කලින් දවසේදී වැඩපළ හවර කරලා උදෑසන කලින් අවදි වෙනවායි කියන සිහිනුවන ඇතිව මේ ගෘහිණිය අවදි වුණා නම් මේ පාඩු
එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා සතිමත් බව ඊටාම අවශ්‍ය හැටියට. දැන් අපි දන්නවා භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි කාලේ 84000ක් ධර්මස්කන්ධය දරූ තෙරුන් වහන්සේ. ඒ තෙරුන් වහන්සේට ලැබුණු අගතනතුරු වලින් එකක් තමයි සතිමන්ත, ගතිමන්ත, දිතිමන්ත ආදී වශයෙන් තවත් තනතුරු තියෙනවා. එකක් තමයි සතිමන්ත. සිහි කල්පනාව ඇති අය අතරින් අග්‍රයි. මේ සිහි කල්පනාව තමයි 84000ක් ධර්මස්කන්ධය දැරීමේ හැකියාව, සිහියේ තබා ගැනීමේ හැකියාව. ඒ හැකියාව නිසාම ප්‍රථම ධර්ම සංගායනා අවස්ථාවේදී ආනන්ද මහරහතන් වහන්සේට පුළුවන් වුණා මේ 84000ක් ධර්මස්කන්ධය අප වෙනුවෙන් ඉදිරිපත් කරන්නට. ඒ නිසා මේ ධම්මානුස්සතිය පිළිබඳව මොනතරම් අවධානයක් මේ ශාසනය තුල ක්‍රියාත්මක වුණාද කියන එක අපි එතනින් තේරුම් ගන්න ඕන. අපි මෙතනදී සඳහන් කළා ඔබට ඡාගානුස්සතිය පිළිබඳව. ඡාගානුස්සතිය. මේ ඡාගානුස්සතිය වඩන විට සිතාමතා බැලිය යුතු කරුණු ගණනාවක් තියෙනවා. ඒ වගේම මේ දස අනුස්සතියෙන් අපි නිතරම සිද්ධ කරන පුණ්‍ය කර්මයක් හැටියටත් පෙන්විය හැකියි. ඔබ දන්නවා දානය, සීලය, භාවනාව මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවේ එහෙම නැත්නම් දස පාරමිතාවේ සතර සංග්‍රහ වස්තු ආදී බොහෝ තැන්වල මේ දානය තමයි මුලින්ම සඳහන් වෙන්නේ. ඉටු කිරීමට ඉතා පහසු පුණ්‍ය කර්මයයි. මේ දානය අනිවාර්යයෙන්ම පිදිය යුත්තේ, පූජා කළ යුත්තේ, පරිත්‍යාග කළ යුත්තේ නිරාමිස ප්‍රීතියෙන්මයි. ඒ වස්තුවට කිසිම අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් නැතිවයි, විරහිතවයි. භාග්‍යවතුන් වහන්සේ එක අවස්ථාවකදී සඳහන් කරනවා මේ දානය කුසල කර්මය කරන අය සිතාමතා බැලිය යුතු කරුණු පහක්. ඡාගානුස්සතිය වඩන ඔබ අප කවුරුත් සිතාමතා බැලිය යුතු කරුණු පහක්. දානයක් හැම විටම දෙන්න ආගන්තුකයන්ට. ඔබේ නිවසට, ඔබේ ආරාමයට, ඔබේ පාසලට, ඔබේ ආයතනයට යම් අමුත්තක ආගන්තුකෙකු පැමිණි කල්හි ඔහුට කවරකින් හෝ ගැළපෙන දෙයකින් සංග්‍රහ කිරීමට පුරුදු පුහුණු වන්න. ආගන්තුකයා යම් අපහසුතාවකින් පැමිණෙන කෙනෙක් විය හැකියි. ඒ බඳු අවස්ථාවකදී ඔහුට ආහාරයකින්, සිසිල් පැනකින්, එහෙම නැත්නම් තිලිනයකින් සංග්‍රහ කළ හැකියි. ඒ බඳු කිසිත් නැතිනම් යහපත් අදහසකින් සංග්‍රහ කළ හැකියි. යහපත් අර්ථානුකූල බණපදයක්, වටිනා උපදේශයක්කින් අපිට එවැන්නෙකුට සංග්‍රහ කළ හැකියි. පොතක් පරිත්‍යාග කළ හැකියි. කවර ආකාරයෙන් හරි ආගන්තුක සංග්‍රහයකට හුරු පුරුදු වෙන්න. ඒ වගේම ඔබේ නිවස ඉදිරිපිට මාර්ගයෙන් යම් කිසි කෙනෙක් යන විටදී අපහසුන් යන කෙනෙක් විය හැකියි. එබඳු කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න. අපි දන්නවා පුරාණයේ නිවස ඉදිරිපිට පින්තාලියක් තියලා තිබුණා. යම් කිසි අසිරුතාවකින් යන කෙනෙකුට පැනෙන් තෘප්තිමත් වීම පිණිස. ඒ වගේම තමයි දන්සැල් දෙන්නේ අපි. එදත් අදත් කවදත් පාරතොට යන්නේ නායට යම් කිසි දුෂ්කරතා, අපහසුතා, කුසගිනි දුක් වේදනා ඇතනම් ඒවා දියුණු පවණු කර ගැනීමට, ඒවා අඩු කර ගැනීමට දන්සැල බොහොම හිතවත් වුණා, හිතයිසී වුණා. ඒ නිසා පාර ඉදිරිපිට, තමගේ නිවස ඉදිරිපිට යන්නේ නායට යම් ආහාරයකින් සංග්‍රහ කරන්න. ඒ වගේම ගිලන් අයට, අසනීප අයට උදව්පදව් කරන්න. දුර්භික්ෂයකදී, නියඟයක්, ඉඩෝරයක් වැනි අවස්ථාවකදී, ඒ වගේම ගම් වතුරක් ගලපු අවස්ථාවකදී, ගම් වතුරක් ගලපු අවස්ථාවත් දුර්භික්ෂ අවස්ථාවක් තමයි. ආහාර සකස් කර ගැනීමට, පිපාසයට දිය ටිකක් සොයා ගැනීම ඉතාම අසීරුයි. එබඳු අවස්ථාවකදී උදව්පකාර කරන්න. ඒ වගේම සස්්‍ය සම්පත්තියක් ලැබුණාම, තමන්ගේ ගොවිතැනේ අස්වැන්න ලැබුණාම, ඒ අස්වැන්නේ පළමු කොටස තෙරුවන් වෙනුවෙන් පුදන්න, ශාසනය වෙනුවෙන් පුදන්න, දෙවියන්ට වෙන් කරන්නට. ඒ යහපත් සිරිත් අපේ සමාජයේ පුරුදු වෙලා තියෙන්නේ අර භාග්‍යතුන් වහන්සේගේ අවවාද අනුශාසනාව නිසායි, ත්‍යාගානුස්සති අදහස නිසායි. මේ ධර්ම දේශනාව, අපි මේ දසානුස්සති දේශනාව අවසන් කරන්නට පෙර ආතුව මේ අනුස්සති අතරින් අපි නැවත වතාවක් මරණානුස්සතියට අවධානය යොමු කරමු. ඒ වඩමු. මා ඒ නැවත සඳහන් කරන්නේ අවමංගල ස්ථානයකට ගිය කල්හි
නිකරුණේ හැසිරෙනවට වඩා අර්ථපූර්ණව හැසිරීම ඉතා වැදගත් බැවින්. ඒ නිසා මාත් සමග ඒ මරණානුස්සති සිතිවිල්ලෙහි යෙදෙමු පින්වත්නි. තමා සතු සියලු අයිතිවාසිකම් හැරදමා හුදෙකලාව යා යුතු මරණය මා වෙත පැමිණීමේ ඒකාන්තයි. මම මරණස්වභාවය ඉක්ම වූ අයෙක් නොවෙමි. තමා සතු සියලු අයිතිවාසිකම් අතහැර දමා හුදෙකලාව යා යුතු මරණය මා වෙත පැමිණීමේ ඒකාන්තයි. මම මරණස්වභාවය ඉක්ම වූ අයෙක් නොවෙමි. තමා සතු සියලු අයිතිවාසිකම් හැර දමා හුදෙකලාව යා යුතු මරණය මා වෙත පැමිණීම ඒකාන්තයි. මම මරණස්වභාවය ඉක්ම වූ අයෙක් නොවෙමි. අපට මේ මරණානුස්සති භාවනා පාඨය උගන්වා වදාළ ගෞරවාර්හ නා වූ යනේ අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධයත් මේ අවස්ථාවේදී මෙත් සිතින් සිහිපත් කරන්නට කැමැතියි. අනුස්සති ආශ්‍රය කරගෙන සවන් දුන් මේ බණ ඇසූ පින්නත් ඔබ හැම දිනාටම උත්තම වූ නිර්වාණ සාන්තියම වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස. අද මෙම ධර්මදේශනාවේ දායකත්වයේ බාරගත් පින්නතුන්ගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරන්නට ගම්පා යක්කල සියනෑ උයන නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලේ සේවයේ යෙදී සිටියේදී හදිසියේ රෝගාබාධ වී පරලෝසපත් ජේ.ඒ. සුජීවා විජේවර්ධන වයස 47 දී මිය යන බව සඳහන් කරනවා. එතුමියට සසර වසන තාක්කල් මෙවන් වූ අකල් මරණයක් සිද්ධ නොවේවා යන ප්‍රාර්ථනෙන් තෙමස් පූර්ණ නිමිති කරගෙන පුණ්‍යානුමෝදනා කිරීමත් පරලෝසපත් විශ්‍රාමික පාඨශාලාචාර්ය වතුරුගම පදිංචිව සිටි ජේ.ඒ. විජේවර්ධන ආදරණීය පියාණන්ට තෙමස් පූර්ණ නිමිති කරගෙන පුණ්‍යානුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින්නා වූ පවුලේ සැමට තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. ස්වාමි පුරුෂයා තිස්ස ගමගේ දුවරුන් දෙව්මිනි සනුලි භාර්යාව මව ඉන්ද්‍රාණී විජේවර්ධන අක්කා දුව නයනා ඇතුළු පවුලේ අයියා පුතා දුමින්ද විජේවර්ධන මස්සිනා බෑනා ලේලිවරු ඇතුළු පවුලේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ සම දායකත්වයට එක් වෙනවා ගම්පහ වතුරුගම සිරිවිජය නිවසේ එස්.එම්. ඉන්ද්‍රාණී මල්ලිකා මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ. අජිත් අශෝක සමරසිංහ මැතිතුමාගේ සිව්වැනි ගුණානුස්මරණ නිමිති කරගෙන එතුමාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කිරීමත් ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සුජීවත්ව සිටින පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් නමින් මිය ගියා වූ සැමට නිර්වාණ අවබෝධය පිණිස මේ උතුම් කුසල හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනෙන් පින් අනුමෝදන් කිරීමත් ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වැසි ලෝවැසි සැමට තුන්වන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ සුජීවනී සමරසිංහ මහත්මිය ජිනුක්ක සමරසිංහ පුතා ඇතුළු පවුලේ සියලු දෙනා. ඔක්තෝබර් මාස 25 වෙනි දින ජන්මදිනය සැමරූ ප්‍රභාත් සෙනවිරත්න ආදරණීය පුතණුවන්ට නොවැම්බර් මාස 8 වෙනි දින ජන්මදිනය සමරන සේ චන්ද්‍රලතා ආදරණීය සොහොයුරියට සුජීවත්ව සිටින ඩල්සි හේවා විතාරණ සරත් බණ්ඩාර අජන්ත සෙනවිරත්න යන සොහොයුරු සොහොයුරියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් දෙපාර්ශවයේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිවන් සුව පිණිස පුණ්‍යානුමෝදනා කිරීමත් ගෞරවනීය දේශකයන් වහන්සේට මහා සංඝරත්නයට මෙහෙණින් වහන්සේලාටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා කොළඹ 8 මාතාපාර බියට්‍රිස් ලිලියන් සෙනවිරත්න මහත්මිය. තුමියටත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. 2021 ඔක්තෝබර් මාසේ 24 වන දින ජන්මදිනයේ සැමරූ කටුපොත්ත රදලියගොඩ පදිංචි විශ්‍රාමික ධර්මසේන අමරකෝන් දයාබර ස්වාමි පුරුෂයාට පියාණන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් අද දින ජන්මදිනයේ සමරන උඩත්තා පොළ පාර තිත්තවැල්ල කුරුණෑගල ලිපිණේ පදිංචි රනුදි සකන්සා මෙන්ඩිස් දියණියට මිනිබිරියට සහ 2021 ඔක්තෝබර් මාස 11 වන දින ජන්මදිනයේ සැමරූ තසිරු රුවන්මිනි මෙන්ඩිස් පුතණුවන්ට මුණුපුරාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. අධ්‍යාපන කටයුතු දියුණු වන්නට තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත්. පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන වාසේ මේ සැමට ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධ ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනෙන් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ විශ්‍රාමික බන්ධනාගාර නිලධාරී වසන්තා තිලකරත්න දාබර බිරිඳ මිත්තනිය විශ්‍රාමික හමුදා නිලධාරී
චන්ද්‍රකුමාර මෙන්ඩිස් සහ අපනයන මණ්ඩලී කුරුණේගල කාර්යාලයේ උප අධ්‍යක්ෂක දුරති මනෝරී ප්‍රසංගනී මව පියා ඇතුළු පවුලේ සියලු දෙනා. මේ මාස 20 වන දිනට යෙදුණු උපන්දිනය සැමරු එස් කරුණාසේන මහත්මියට නිදුක් නිරෝගී සුවය දිගාසිරි ප්‍රාර්ථනා කිරීම. පරලෝසපත් කරලිනා ආදරණීය මෑණියන්ට සහ වසර 34කට පෙර පරලෝසපත් පියදාස කරුණාසේන මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීම. විදේශගතව සිටින චින්තා චම්පී දිනේසා යන දිනියන් සහ ඔවුන්ගේ දරුවන් ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. මියගිය දෙමාපියන් ඇතුළු සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීම. දේශකයන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා රත්මලාන ශ්‍රී සුමංගල පාරේ එස් කරුණාසේන මහත්මිය. එතුමියටත් අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අද දිනට විවාහ වී දෙවර්ෂ පූර්ණයේ නිමිත්තෙන් සිප්නා ශ්‍රීධරණී බුද්ධි සංජන ආදරණීය දරු දෙදෙනාගේ අනාගත ජීවිතය සුඛී සුවපත් භාවයට පත්වන්නට නිදුක් නිරෝගී සුවේ උදාවන්නට වාසනාවන්ත වේවායි ප්‍රාර්ථනා කිරීම. විපුල නන්දන තිලකාංගනී සහ පත්මසිරි වසන්තා යන දෙමාපියන් විසින් දායකත්වය දරනවා. වසර 6කට පෙර පරලෝසපත් වූ වසන්තා මහත්මියගේ මෑණියන්ට නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල් අනුමෝදනාවක් වේවා කියන ප්‍රාර්ථනයත් වසර 100ක් සුජීවත් වෙසෙන ආදරණීය පියාණන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. මේ සැමට ඊතායික්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධ ලැබේවා යන ප්‍රාර්ථනෙන් ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ මීරිගම ලෝළුවාගොඩ හපුගහ ගෙදර පදිංචි ජී.ආර්. පත්මසිරි මහතා. එතුමාටත් අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. කටුපොත සපුමල්පුර පදිංචි විශ්‍රාමලත් පරිපාලන නිලධාරී පී.බී. අදාසූරිය මහතාගේ අද දිනට යෙදෙන ජන්මදිනය නිමිති කරගෙන එතුමාණන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් එන්.ඒ. අප්පුහාමි පියාණන්ට ඒ.එම්. පොඩිමණිකේ මෑණියන් ඇතුළු අදාසූරිය පවුලේ මියගිය සියලුම ඥාතීන්ට නිවන් සුව පිණිස පින් අනුමෝදන් කිරීම. කටුපොත 30ක පදිංචිව සිටි ඒ.එම්. යහපත් හාමි පියාණන්ට එච්.එම්. පුංචි එතනා මෑණියන්ට එල්.ඒ. අමරකෝන් සහෝදරිය ඇතුළු අමරකෝන් පවුලේ මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම. සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ අමරකෝන් අදාසූරිය මැතිණිය ඇතුළු පවුලේ දූදරු මුණුබුරන් සහෝදරියන් ඇතුළු දෙපාර්ශවයේ සියලුම දෙනා. එසැමටමත් අපි නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. වයලට් පෙරේරාගේ ස්වාමි පුරුෂයා වූ 2021 10 වෙනි මාසයේ 31 වන දිනට අද දිනට පරලෝසපත් වී වසර 2ක් සපුරන දයාබර සොහොයුරා රවීන්ද්‍ර ප්‍රේමනාත් කරුණාරත්න මතුගම පාන්තිය ශ්‍රී මහා මංගල විහාරස්ථානයේ වැඩවිසූ මතුගම අමරවංශ ස්වාමීන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීම. ආදරණීය මෑණියන් ඒ.කේ. සීලවති මහත්මියට සහ ආදරණීය පියාණන් ඊ.පී. කරුණාරත්න මහතාට සහ සොහොයුරන් වන අනුර පත්මලාල් කරුණාරත්න බන්දුල රංජිත් කරුණාරත්න යන අයට පුණ්‍යානුමෝදනා කරමින් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් පරලෝසපත් රණවක ආරච්චිගේ ස්ටන්ලි පියාණන්ට වලාකුළුගේ ප්‍රේමවති ආදරණීය මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමත් සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. සුජීවත්ව සිටින ස්වාමි පුරුෂයා සහෝදරයා සහෝදරිය දූ දරුවන් ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා මතුගම බාලිකා පාර තමරා කුමුදිනී කරුණාරත්න මහත්මිය. තුමියටත් අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අද දිනට උපන් දිනයේ යෙදෙන මීරිගම හපුගහ ගෙදර ආරලියේ පදිංචිව සිට අදවනි දිනක පරලෝසපත් පොඩි නිලමේ වීරක්කොඩි ආදරණීය පියාණන්ට පරලෝසපත් ලලිතා මාලනී වීරක්කොඩි ආදරණීය සොහොයුරියට වීරක්කොඩි රාලහාමිලාගේ පුංචි අප්පුහාමි ආත්තා සහ පොඩි නෝනා තෙන්නකෝන් ආත්තම්මා නිමලා රත්නායක සහ ඥානවති විජේසුන්දර මෑණියන්ට සත්පුරුෂ ආශ්‍රය ඇති නිදුක් නිරෝගී ජීවිතයක් ඇතිව කෙටි සසර ගමනකින් නිවන් අවබෝධ කරගන්නට මේ කුසල හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනය සර්දා ජයන්ති වීරක්කොඩි හා වජිර කඹුරුගමුව දායකත්වයේ දරනවා. ලෝළුවාගොඩ හපුගහ ගෙදර ආරලිය නිවසේ පදිංචි. ඒ සමටමත් අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන ගෞරවනීය දේශකයන් වහන්සේට නැවත වතාව පාදාභිවන්දනය කරමින් ආර්දනා කරන සැමට පුණ්‍යානුමෝදනා කරන්නට ආශිර්වාද කරන්නට අවසරයි.
ධර්මශ්‍රවණය කළ හැම දිනාටම ආයුරාරෝග්‍යාදී සම්පත්තියම වේවා. දැන් අපි මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන් සිහිපත් කොට පින් දෙමු. අනතුරුව දෙවියන්ට පින් දෙමු. අවසානයේදී රත්නත්‍රය වන්දනා කරන ගාථාවත් සජ්ජායනා කරමු. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. නමෝ තස්ස මුනින්දස්ස නමෝ ධම්මස්ස තස්සච සංඝස්සපි නමෝ තස්ස ඒතං තින්නං නමෝ නමෝ. සාදු සාදු සාදු. සතියෙන් යුතුව කටයුතු කිරීම අවුලෙන් තොරව ජීවත්වීමට මඟ පාදන අයුරු පහදා දෙමින් දස අනුස්සතිය ඇසුරින් ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන් වහන්සේ මිනුවන්ගොඩ නිල්පනාගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති පූජ්‍යපාද මාවිල අනුමදස්සී ස්වාමින්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඉරිදා පෙරවරු 10ට විශේෂ ධර්ම දේශනාව පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාවට ඔබට සවන් දෙන්නට පුළුවන්. සිත නිවන බුදුබණ අලෙවිම 5ට පුංචි සිතට දහම් සිසිල ඉරිදා පස්වරු 4:30ට ශ්‍රාවක පින්නතුනි, ඔබටත් මෙවන් වූ ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නට කතා කරන්න ආගමික අංශයට දුරකථන අංකය 0112 697 140. විදේශගතව සිටින ඥාති මිත්‍රාදීන්ටත් පුළුවන් ගුවන්විදුලි ධර්ම දේශනාවට සවන් දෙන්නට අපේ වෙබ් අඩවියට පිවිසීමෙන්. වෙබ් අඩවිය www.slbc.lk. වෙබ් අඩවියට පිවිසෙන්න ධර්ම ශ්‍රවණය කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.